මේ දරුවගේ අම්මා ඔයාද? පොඩකින් මං ගන්න. ඔව්. මට සමා වෙන්න ඕන මෙහෙම කියනවට. ඇයි මොකද? මට මේ වගේම දරුවෙක් හිටියා. අපි මා වාසනාවට එයා ඩිංගු හෙදිලා නැති වුණා. මේ විදියමයි. ඒකයි මම නැතර වෙලා බැලුවේ. මම නම් මෙයාව හොඳට පරිස්සම් කරනවා. අපිට මගේරුණ ඒකම තමයි. අපි දවසම වැඩ. දරුවෝ හැදුන වැඩුනේ වැඩකාරයොත් එක්ක. හවසටවත් අපි ආවහම ඒ ළමයින්ව හුරතල් කරේ නෑ. අනේ මගේ අහිංසක දරුවා. මට තේරෙනවා මිස්කි දුක. මට දැන් තමයි දරුවා ගැන දුක හිතෙන්නේ. කොහොමත් ඉතින් අම්මා කෙනෙක්ට දරුවෙක් තරම් වෙන මොනවත් වටින්නේ නෑනේ. ඒක ඇත්ත. ඔයා මොනවද කරන රස්සාව? ඇත්තම කියනවා නම් මිස් මං ගෙදරක වැඩ කරනවා. ඔයා කැමති නම් මට පුළුවන් දරුවට උදව් කරන්න. ඇත්තටම මගේ පුතා වගේමයි. අපි හොඳ ඉස්කෝලේකට දාමු. මං වියදම් කරන්න. මිස් මේ මගේ පුතා අනිත් ළමයි වගේ නෙමෙයි. පොඩ්ඩක් කතා කරන්න අමාරුයි. අපි හොඳ ડોක්ටර් කෙනෙක් ළඟට අරන් යමු. මෙයාව හොඳ ඉස්කෝලේකටත් දාමු. මං කැමතියි මේ දරුවට උදව් කරන්න. අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද? මෙන්න මගේ කාඩ් එක. ඕන වෙලාවක මට කෝල් කරලා දරුවා අරන් එන්න. මම මේ දරුවට ඕන උදව්වක් කරනවා. මගේ ඩේමියන් වෙනුවෙන්. ඩේවියන් දෙයාගේ නම? ඔව්. මම මේ දරුවගේ ෆොටෝ එකක් ගන්නද? මහත්තයාට පෙන්නන්න. හා මිස් ගන්න. ලස්සනට hina වෙන්න. කෝ තව එකක් ගන්න. ලස්සනට hina වෙන්න. කෝ. ලස්සනට. එහෙනම් ඔයා කතා කරයි කියලා මම බලාගෙන ඉන්නවා. යනම් පුතේ. කවුද කියන්නේ ඔයා අවාසනාවන්තයි කියලා? හා? ඔයා තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්ත පුතා. යා අපි මොනවද කොම්? මොකද ඔයාට ඕනේ? කොල්ල දැන් බරයිනේ. සන්සිල්ක් ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්. නෑර මොකද මට මේ කියන්නවත් නැතුව ආවේ. ඔයාද මොනිකලයි ගෙදර ගියාද? දරුවා වහගෙන. ඔව්. මට හොයාගන්න ඕන මගේ දරුවා. ලූෂන් මං ඔයාට කිව්වා ඒ දරුවා මං හොයලා දෙන්නම් කියලා. ඇයි මොනිකලයි ගෙදර ගියේ? දැන් මොකක්ද අවුල? අද උදේ මලින්ද ඇවිල්ලා මගෙන් අහනවා මේ දේවල් ලූෂන්ට කිව්වේ මමද කියලා. මේක පුදුම කතාවක් නේ. මම හොයන්නේ මගේ දරුවා. ඒක දැනෙන්නේ ඔයාටයි මටයි විතරයි ලූෂන්. අනික මලින්ද වුණත් කැමති නෑ අපි දෙන්න එකතු වෙනවට. එහෙම කොහොමද? ඒගොල්ලන්ට අයිතියක් නෑ අපේ ජීවිතවලට මැදිහත් වෙන්න. මං ටික ටික මලින්දට තේරුම් කරන්න බලන්න. හා මේ ඉන්නේ කාටවත් කියන්න එපා කියලා කියපු දේවල් වටේම කියන මැඩම්.
මම මේ යන්තම් දැකලා ආවේ. ඍතු මේ දැන් මේ අපි දෙන්නගේ ප්‍රශ්න වලට ඔයා මැදිහත් වෙන්න එපා. අපේ දැන් මේ ප්‍රශ්න අපෙත් තමයි. මොකද මොනිකා කියන්නේ අපේ හොඳ හිතවතියක්. මේ රිතු ඔයා මෙතන සේවිකාවක්. මං ආවේ මෙතන ඕනත් එක්ක කතා කරන්න. අනේ හලෝ මේ ඕනි කෙනෙක් එක්ක කතා කරනවා. හැබැයි මම කියන්නේ මලින්ද තමසර කාටවත් කියන්න එපා කියලා කියපු දේවල් ලූෂන්ට කියපක වැරදි කියලා. මේ රිතු අපේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕනේ කිසිම අයිතියක් නැහැ. නැත්තේ මොකද? මේ රෙස්ටුරන්ට් එකේ ඕනිම තැනක යන්න මට අවසර දීලා තියෙනවා. ඍතු මේවා කරුණා කරලා මෙතනින් යනවත් දැන්. ලූෂන් මෙයාව දැම්ම ගෙදර යවන්න. ගෙදර යවන්න? මාව? උඹ? උඹ ඔව්. තමසි මට කතා කරන්න එහෙමනම් මාත් තමසිට කතා කරන්න එහෙමයි. ලූෂන් ඔයා මෙයාව දැම්ම මෙතනින් යවුවේ නැත්තම් ඇයි? නැත්තම් තමසි මට මොනා කරන්නද? ඍතු කිව්වම යනවා. පිහියක් ගත්තේ මට අයින්නද? ඇයි? එන්නත් එන්නේ නැද්ද? ඍතු යනවා කිව්වා. මේ දෙයට තමුන්ට ගොඩක් විඳවන්න වෙයි රිතු. ඇත්තද? එහෙනම් ඔබට ඇල්ලම යන්නම්. ඍතු ආ යන්න. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. ප්‍රාර්ථනා මේ ඉන්නේ සකුන්තලා මිස්. මේ අද ප්‍රාර්ථනා. ඔව් මිස්. ප්‍රාර්ථනා ඇත්තටම මං ශනාලයට කිව්වේ ඉස්පිරිතාලේ වෙච්ච ලස්සන සිදුවීමක් නැද්ද කියලා මට නවල් එකකට ගන්න. එයා තමයි ඔයාගේ විස්තරේ කිව්වේ. ඊට පස්සේ ශනාලේ තමයි අරවින්දට මේක පාර දුන්නේ. එයා හදිස්සි රට ගියානේ. අනේ මිස් අපේ දුප්පත් ප්‍රශ්න වලින් කොහොමද මේ නවකතා ලියන්නේ? නෑ ළමයෝ. ඒ වගේ ප්‍රශ්න වලින් මිරිකලා ඉන්න අයට ඒක ගොඩාක් සහනයක් වෙයි. ඒ කොහොමද? සමහරු හිතනවා තමන් විඳවන ප්‍රශ්න තමන්ට විතරයි තියෙන්නේ කියලා. ඒත් තව සමහරුන්ට තියෙන ප්‍රශ්න දැනගත්තාම තමන්ට තියෙන ප්‍රශ්න මොනවාද කියලා හිතනවා. මෙයාගේ ජීවිතේ හැලහැප්පීම් ගොඩාක් තියෙනවා සකුන්තලා මිස්. ඒකයි මං හිතුවේ මෙයාගේ කතාව මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ජීවිතේ ජයගත්ත කාන්තාවෝ කොච්චර ඉන්නවද? අපි මේ මිනිස්සුන්ගේ ජීවිත කතා කියවලා ආදර්ශ ගන්න ඕනේ ප්‍රාර්ථනා. මං හිතන්නේ නෑ මිස් මගේ ජීවිතෙන් එහෙම ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඇයි මේ ડોක්ටර් කියන විදිහට ඔයා දරුවන්ට ආදරය කරන එක මැතිනේ? හරි එහෙනම් අපි දැන් අපේ වැඩේ පටන් ගමුකෝ. දැන් ඔයාගේ කතාව කියන්නකෝ. මං ඉපදුනේ මේ ගම දුංගල් පිටියේ. මට වයස 12ක් වෙද්දී මගේ අම්මා තාත්තව දාලා ගියා. මං හිටියේ අම්මත් එක්ක හුඟක් තරහෙන්. මං නිතරම කල්පනා කරා ඇයි අම්මා තාත්තව දාලා ගියේ කියලා. හැබැයි ඒ ප්‍රශ්නෙට මට උත්තරේ හම්බුනේ මට වයස 27 දී. එතකොට මමත් අම්මා කෙනෙක්. අම්මා දාලා ගිය තැන ඉඳලා කියන්න.
අම්මා නැතුව මම හුඟක් දුකින් හිටියේ. මගේ දුක නැති කරේ මගේ තාත්තා. හැබැයි එයාත් හැමදාම වගේ පොනෝ. මට නැන්දලා දෙන්නෙක් හිටියා. මම හුඟක් දවස් වලට හිටියේ එයාලගේ ගෙවල් වල. මට වයස 16 වෙද්දී මගේ තාත්තා නැති වුණා. ඊට පස්සේ මට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුව මම ඔහේ ජීවත් වුණා. මම මොනවද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරි වුණා මිස්. මට හිතුනේ මම මේ ලෝකෙම තනි වුණා කියලා. නිවසේ මෙවැනි මතු පිට රැඳෙන විස බීජ 99.9%ක්ම විනාශ කරන විම් ක්ලීනර්ස්. මේ අර ඉස්සර මයන්ත පස්සෙන් ආව ගෝලයා නේද? ඊතු මිස්ටර් වැරදිලා. මං වැඩ කළේ මයින්ස්ටර් නෙමෙයි. එඩ්වඩ් බොස්. මේ ඇත්තටම එඩ්වඩ්ට මොකද උනේ? එයා නැතිලා සතියකටත් පස්සේ තමයි මං දැනගත්තේ. ඒක උනේ මෙහෙමයි කියන්නේ මට හිතා ගන්න බෑ. හැබැයි ඒ වෙලාවේ මමත් එතන හිටියා. ඒ කියන්නේ ලොක්කව මරලා පොඩ්ඩක් එතන රීප්ලේස් වෙන්න බැලුවේ නේද? ඊතු මිස් මේ බෙල්ල ගහලා ගියත් ඒ වගේ පහත් තත්ත්වයට වැටෙන මිනිහෙක් නෙමෙයි මම. මටත් හිතා ගන්න බැරුව ගියා පොස්ට් වෙඩි තියෙනවා. මේ කවුද යාට වෙඩි තිබ්බේ? වොට්සන්. වොට්සන්. අර ඒ දවස්වල ප්‍රාර්ථනාලාව කිඩ්නැප් කරපු කෙනා නේද වොට්සන් කියන්නේ? ඔව්. මේ ඒක නෙවෙයි. එඩ්වඩ් මැරෙද්දී මං ගැන මොකද කිව්වේ නැද්ද? ඔයාගෙන හිතනවා තියා එයා ගැනවත් හිතා ගන්න බැරි වෙන්නේ. අපරාධේ. එයාගේ මගේ සම්බන්ධය දිගටම තියෙන්න තිබ්බේ. එහෙම වුණා නම් එයාගේ දේපල් වලින් භාගයක්ම මගේ නමටත් එන්න තිබ්බා. කොහෙද ඉතින් මේ ආකර්ෂ පොරොන්දු කරගන්නේ අපි දෙන්නගේ සම්බන්ධය නතර කරන්න කියලා? එහෙම වුණා නම් ඒක එච්චර හොඳ නැති සම්බන්ධයක් නේද? ඒ වගේ හොඳ නැති දේවල් නම් මේ ලෝකෙ කොච්චරනම් සිද්ධ වෙනවද නේ? ඔව්. රිතු මිස් කියන්නේ පරිගන්න ඕනම දෙයක් කරන කෙනෙක් කියලා මම දන්නවා. ඒකනේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් හැමෝම හිතන් ඉන්නේ මයන්ත මැරුණේ ඇක්සිඩන්ට් එකකින් කියලානේ නේ? ඔය එහෙම තමයි. නැත්නම් කොහොමද මැරුණේ? ඒක දන්නේ ඉතින් උඩ ඉන්න දෙයියෝයි මායි විතරයි. යන්න. ඇයි අම්මා තාම නැත්තේ? අම්මා හොස් වෙන්න කලින් එයි. එතකොට අම්මද කිව්වේ සීයට අපිව ගන්න කියලා? හොඳ වෙලාවට මට වෙන වැඩක් තිබුණේ. නැත්තම් ඉතින් මලින්ද අංකල්ව තමයි එවන්න වෙන්නේ. සීයේ ඇත්තටම මලින්ද අංකල්ද අපේ තාත්තා මැරුවේ? මලින්ද අංකල් එහෙම දෙයක් කිරුවේ නෑ. ඔයාට විශ්වාස කරන්න පුළුවන් ද දුව මලින්ද අංකල් ඒ විදිහ වැඩක් කරાવી කියලා. අනිත් එක එහෙම දෙයක් කළා මේ කියමුකෝ.
එහෙමනම් මුලින්ම තරහ වෙන්න ඕනේ මම. ඔයාගේ අම්මා. මගේ නෝනවත් මරලා. ඔයාගේ තාත්තවත් මරලා. අපි දෙන්නම දන්නවා එයා හැම දෙයක් කළේ නෑ කියලා. ඒ වුණාට රිතු පුංචි කිව්වනේ. ඔය රිතු පුංචි කියන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. එයා සමහරක් වෙලාවට ලොකු බොරු කියනවා. බොරු කියලා මගෙන් ගුටි කාලක් තියෙනවා. අපේ ආච්චි පව් නේද සීයේ? එහෙම තමයි දුව. කෙනෙක් ගෙනාපු ආයුෂ ඉවර වෙනකොට එයාට මොන විදිහකින් හරි යන්න වෙනවා. එතකොට සීයට කොච්චර ආශු තියෙනවද? ඒක දන්නේ ඉතින් මේ උඩ ඉන්න දෙයියෝ විතරයි දුව. යා මටත් මේ හතේ හත වැදිලා තියෙන්නේ. තම මොනවද මෙතන කරන්නේ? බලන්නකො සර් මගේ බෑග් එක අරන් හොරෙක් දිව්වනේ. හොරෙකුට අරයන් තරම් මොනවද ඕක තියෙන වටින දේවල්? ඉතින් මුකුත් නැති නිසා නේ දාලා දිව්වේ. බොරු කියන්න එපා. ඔයගේ බෑග් වල තිබෙන ලොකු ලොකු දේවල් අපිට අහුවෙලා තියෙනවා. ලොකු දේවල්? මගේ බෑග් එකේම තියෙන රුපියල් 200යි. රුපියල් 200ක් කරා යන්න. මොකටද ඔච්චර ලොකු බෑග් එකක්? චෙක් කරන බෑග්. ඕක චෙක් කරාම සර්ට් හිතේ මට කීයක් හරි ඔකට දාලා දෙන්න. මේ මොනවද? එහෙම නේද? ඒක මගේ නෙවෙයි. කාගේද මේ? මගේ නෙවෙයි. මත්ද්‍රව්‍ය. අනේ නෙමෙයි. මම නම් ඕවා පාවිච්චි කරන්නේ නෑ. ඉසි, දාගන්න මේ ජිප් එකට. මම මොකටද නගින්නේ? මගේ නෙවෙයිනේ. යා, දාගන්න ජිප් එකට. මගේ නෙවෙයිනේ ඕවා. නේද? මගේ දාගන්න ජිප් එකට. කරලගෙන මට අපදීලා එළියට ගමු. මලින්දවත් දන්නේ නෑනේ. එයා පිහියක් කරන් මට අනින්න පැන්නේ. එයා අනින්නේ නෑ. ඔයා කොහොමද නෑ කියන්නේ? දැන් ඔයාම නේද කිව්වේ එයා හිතලා බලලා වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. එයාට මට කියන්න ඔයාද පොලිසියට ගිහලා ඍතු ඇතුළට දැන්. වෙන්නත් පුළුවන්. මං කවදාවත් හිතුවේ නෑ එක් අසාධකෙන් කෙලවර වෙයි කියලා.